සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. පාස්කු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම කෙරේ. මැතිවරණ කොමිෂන් සභාවට විගණන වාර්තාවක් ඉදිරිපත් නොකළ දේශපාලන පක්ෂ තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්. මහශිවරාත්‍රී දිනය උත්කර්ෂවත්ව සැමරීමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්. සමෘද්ධිලාභී පවුල්වලට රජයේ වියදමින් විදුලිය. කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනම් පියවර. ගොවිබිමට ගොස් වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයක්. යාන්නුවේ ව්‍යාපෘති අර්ථයේ කුඹුරු අක්කර 600ක හරිත කලාපයක්. මද්‍රව්‍ය පනත සංශෝධනයට රජයේ අවධානය. මියන්මාරය ගැන සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය හෙට රැස් වෙයි. ලෝක සහාය දෙවීමේ තරඟාවලියට මැරටින් කණ්ඩායම් දෙකක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කෙරේ. කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී එම තීරණයට එළඹ ඇත. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රාජ්‍ය විසින් ගෙනවනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි. ලබන අඟහරුවාදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරේ. 2019 වර්ෂය සඳහා විගණන වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකළ දේශපාලන පක්ෂවල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි. ඉකුත් මාස 25 වෙනිදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණයට එළඹ ඇත. යම් හේතු සාධක මත දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන වලින් ඉවත් කළ සභිකයින් ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන නැත්නම් ඔවුන් එම දුර වලින් ඉවත් කළ යුතුව තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට අනුව ඒ සම්බන්ධයෙන් අදාළ තේරීම් බහර නිලධාරීන්ට උපදෙස් දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා ඡන්ද විමසීම සඳහා දැනට පවතින අපතන්පත් මුදල් ප්‍රමාණය සංශෝධනයටද පියවර ගැනේ. මෙම පනත් වලට අදාළව සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ලබන බ්‍රහස්පතින්දාට දී ඇති මහශිවරාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි. විශේෂ භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. හින්දු බැතිමතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මුල් කරගෙන විශේෂ හින්දු ආගමික වතාවත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. තෝරාගත් කෝවිල් සඳහා මූලාධාර සැපීමටද නියමිතයි. විදුලිය නොමැති සෑම නිවසකටම විදුලිය ලබා දීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට ඉක්ුත් අයවැයෙන් යෝජනා වූ බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. සමෘද්ධිලාභීන් හා සමෘද්ධි සහනාධාරය සඳහා පොරොත්තු ලේඛනයේ සිටින පවුල්වලට රාජ්‍ය වියදමින් විදුලි ලබා දීමට ක්‍රියා කෙරේ. එහි ප්‍රථම අදියර කුරුණෑගල ගිරිබව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වේරගල ප්‍රදේශයේ පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිතුමාටින් ජනසතු කිරීමට නියමිතයි. මෙම වැඩසටහන අර්ථයේ නිවාස වයරින් කර ගැනීම සඳහා දිවිනගුම ව්‍යාපෘතිය මගින් සහන පොලියට ණය මුදල් සැපේ. අපේ රාජ්‍ය ප්‍රතිපත්තියේ තීන්දුව මොකක්ද? කිසිදු ලෙසකින් විදුලිය කපන්න බෑ. ඒකට පාවිච්චි කරන්න ඕන විකල්ප මොනවද? මේ හැම විකල්පයක්ම අපි අපත් කරගන්න ඕනේ. ජනතාවට පැය 24 විදුලිය දෙන්නට ඕනේ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා විදුලි බල මණ්ඩලය දීර්ඝව සාකච්ඡා වෙනවා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මෙරට කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ අයිතිවාසිකම් කඩවීම සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ මහින්ද අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරති.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය ලිඛිතව එම ඉල්ලීම කර ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූර්ණකයට ඇතුළත් කර ඇති බවයි. රැකියා උසස් වීම අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ මත පදනම් කරනු ලබන සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක් ගැනවිල විභාග කර බැලීම ඇතුළු යෝජනා 10ක් කාර්ක සභාවෙන් ඉටු යුතු බවට මන්ත්‍රීවරයෝ යෝජනා කරති. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. වැටුප් හා සේවක කොමිෂන් සභාවට මෙම අවශ්‍යතාව දැනුම් දී අවශ්‍ය නිර්දේශ ලබා ගන්නා බව හෙතෙම සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මීට අදාළව අධිකරණ අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදීය. යාන්නුයි ව්‍යාපෘති කුඹුරු අක්කර 600ක් වසවිසින් තොර කෘෂිකාර්මික හරිත කලාපයක් කිරීමට පියවර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. මෙමගින් ජනතාවට වසවිසින් තොර ආහාර ලබා ගැනීමේ හැකියාවක් පවතින බව ඇය පෙන්වා දෙයි. යාන්නුය හරහා අලුතින් කුඹුරු අක්කර 600ක් ලබා දෙන්නට පුළුවන් වුණා ගොවි ජනතාවට. යාන්නුය ජලාශයත් සමග. අපි මේ අලුතින් ලබා දීපු කුඹුරු අක්කර 600ම වසවිසින් තොර හරිත කලාපයක් ලෙස නම් කරලා තියෙනවා. ඉතින් ඒ පැතිවල ඉන්න ගොවියන්ට අපි වසවිසින් තොර පොහොර ලබා දීලා තියෙනවා. කාබනික පොහොර ඇතුළු වෙනත් පොහොර වර්ග. ඒ පොහොරත් එක්ක ඒගොල්ලොන්ට කෘමිනාශක දමන්නට අවශ්‍යම නැහැ. වසවිසින් තොර හරිත කලාපයක් කරන්නට සුදුසුම භූමිය මේ යාන්නුය භූමිය තමයි. ඒක අලුත් නැවුම් පස හුඟක් සාරවත්. ඉතින් දැනටම මේ කන්නේ අපේ ඉලක්කය ක්‍රමක්‍රමයෙන් තිරසාර සංවර්ධනයක් කරා අපේ පළාතම ගෙන යාම වසවිසින් තොර කාබනික පොහොර අපේ පළාත හරහා 100%ක්ම අපිට ආයාද කරන්නට පුළුවන් නම් රටට ඒක අපේ විශාලම ජයග්‍රහණයක් කියලා හිතනවා. අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙරට මත්ද්‍රව්‍ය පනතට එක් කිරීම සඳහා එම පනත සංශෝධනය කිරීමට පියවර ගැනේ. දැනට අයිස් මත්ද්‍රව්‍ය බරපතල විනාශකාරී මත්ද්‍රව්‍ය ගන්නට නොව සාමාන්‍ය මත්ද්‍රව්‍ය අතර ගැනෙන බව නියෝජ්‍ය පොලිස්පති අපරාධ ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. හෙරොයින් වැනි විනාශකාරී මත්ද්‍රව්‍යයක් වන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මහා පරිමාණයෙන් රටට ගෙනෙනු ලබන අතර අලෙවි කිරීමද සිදු කරයි. පසුගිය මාස 3දී පමණක් සිදු කළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒත් ඒ සඳහා වන දඬුවම් හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ලබා දෙන දඬුවම් තරම් බරපතල නොවේ. 2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීම පෙබරවාරි 28 වෙනිදායින් අවසන් කර ඇත. එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලින් මගින් බලපෑම් කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනගහනය වැඩිවීමත් සමග කැලි කසල අර්බුදය උග්‍ර වී ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි. ඊට විසඳුම් ලෙස කසල භාවිතයෙන් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව හෙතෙම කියයි. එහිදී මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 13ම සම්බන්ධ කරගෙන සමස්ත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේම කසල මෙම පුනර්ජනනීය විදුලි බලය නිපදවීම සඳහා භාවිතා කිරීමත් සිද්ධ වෙනවා. ඒකත් ළඟදී සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙවන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් දැන් බහර ගැනේ. අයදුම්පත් බහර ගැනීම ලබන 15 වෙනිදායින් අවසන් වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අංක 155න් 15 කාසල් වීදිය කොළඹ 8 යන ලිපිනයට ඒවා යොමු කළ යුතුය. වැඩි විස්තර 0112 6932 72 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දෙවෙනි පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනය කිරීම වැඩසටහන 126 වැන්න බදුල්ල වැලිමඩ දඹවින්න පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පුරාවිද්‍යාපති පූජ්‍ය ගණේගොල්ලේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ. වාසනාවන්ත පින්වතුනි, රතන සූත්‍ර දේශනා මාලාවේ 126 වැන්න ඓතිහාසික දඹවින්න පුරාණ විහාරස්ථානයේ සිට විසිරුවා හරින්නට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
බෞද්ධ පොතපතේ සඳහන් වන ආකාරයට එදා බුදුන් දවස විශාලා මහනුවර ඇති වූ රෝග බය, දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය නැති කිරීමටත් හෙළ රජ කළ උපතිස්ස රජු දවස ඇති වූ මහා දුර්භික්ෂය රජු ඇතුළු රටවැසියන් ශ්‍රී සමාදන් කරවා මෙම රතන සූත්‍ර දේශනා කොට එම දුර්භික්ෂය සංසිඳුවාලු බව සඳහන් වන අතර එවන් දුර්භික්ෂයකට සමාන වූ මෙම කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාම පීඩාවට පත් වී ඇති මෙවන් අවස්ථාවක අද දින සජ්ජායනා කරනු ලබන රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන් සියලු දෙනාටම සිතක් සාන්තියක්ම නිදුක් නිරෝගී සුවම වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඒ අදහස් දැක්වේ බදුල්ල වැලිමඬ දඹවින්න පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ විහාරාධිපති පුරා විද්‍යාපති පූජ්‍ය නුගගොල්ලේ වජිරනාන නායක ස්වාමින් වහන්සේ. අද පසුර 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. හුංගම හාතාගල රජමහා විහාරාධිපති ශ්‍රී සුමංගල විද්‍යායතන පරිවේනාධිපති සහ නිල්වලා ආනන්ද විද්‍යාලයේ කළමනාකාරයන්පත් රුහුණු මාගම්පත්තු ඇතුළු 12000 ගිරුවාරට ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම ශ්‍රී ජනරත්න නායක ස්වාමින් වහන්සේගේ දේහ පිළිබඳ ආදාන පූජෝත්සවය හුංගම හාතාගල පොදු ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ සිදු කෙරින. එම අවස්ථාවට මහා සංඝරත්නයේ ප්‍රමුඛ සදයවත් වූ එක්ව සිටියහ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ගොවිබිමට ගොස් වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතක් ක්‍රියාත්මක කෙරේ. මේ අර්ථයේ ලබන මාස 8 වෙනිදා සිට අප්‍රේල් 7 වෙනිදා දක්වා මාසික කාලයක් තුල වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මිලදී ගන්නා ලෙස අමාත්‍ය මහින්දාන දලුත්ගමගේ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. රාජ්‍ය සතු වී සංචිතයක් පවත්වා ගැනීම සහ තරංකාරී මිලට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. වී මිලදී ගැනීමේදී අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්ක 6ට ප්‍රමුඛතාව ලබා දී ඇත. ලොරි රථ 60ක් යොදා ගනිමින් දෛනිකව වී මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. තෙත වී මිලදී ගැනීමටත් එම අවස්ථාවේදීම ගොවියාගේ අතට මුදල් ලබා දීමටත් පියවර ගැනේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. කැලිඩෝ වෙරළ කාදනින් ග්‍රාම නිලධාරී කොට්ටාශ 2ක පදිංචිකරුවෝ පීඩාවට පත්ව සිටිති. අංක 717 කළුතර උතුර සහ අංක 717 D දේශාස්ත්‍රය එම ග්‍රාම නිලධාරී වසම් 2 ලෙස හඳුනාගෙන තිබේ. සංචාරක ව්‍යාපාරයට හා ධීවර කර්මාන්තයට සම්බන්ධ පවුල් 1000ක් පමණ මෙහි පදිංචිව සිටිති. මේ වන විට වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක් මුහුදු කාදනයට ලක්ව තිබේ. වෙරළ කාදනය අවම කර ගැනීමට ගල්වැටි ස්ථාපිත කළ යුතුවත් ඒ පිළිබඳව වගකීතු අංශවල සැලකිල්ල යොමු වී නැතයි එම ජනතාව පවසති. කළුතර දිස්ත්‍රික් ලේකම්තුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අද පැවැත්වීමට නියමිතව තිබූ සැසිවාරය අවලංගු කෙරේ. එරට කැපිටල් ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිසිය අනතුරු ඇඟවීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. පොලිසිය ඊයේ ප්‍රකාශ කළේ කැපිටල් ගොඩනැගිල්ලට නාඳුනන ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින බවට බුද්ධ්‍යංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි. මේ වන විට එම ප්‍රදේශීය ආරක්ෂාව තර කර තිබේ. මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කරයි. එම රැස්වීම හෙට පැවැත්වේ. ඉකුත් මාසයේදී මියන්මාරයේ බලය එරට හමුදාව කුමන්ත්‍රණයකින් අත්පත් කර ගැනීමෙන් පසු හමුදාවට එරෙහි උද්ඝෝෂණ මේ වන විට ඉහළ ගොස් තිබේ. උද්ඝෝෂකයන් පළවා හැරීමට හමුදාව දැඩි ක්‍රියාම පිළිවෙත් අනුගමනය කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මියන්මාර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පෙන්වා දෙන්නේ හමුදා කුමන්ත්‍රණයේ දරුණුම දවසක් ලෙස ඊයේ හඳුන්වා දිය හැකි බවයි. වැඩි ප්‍රහාරවලට ලක්ව ඊයේ පුද්ගලයෝ 38 දෙනෙක් මිය ගියහ. මේ දක්වා මිය ගොස් ඇති සංඛ්‍යාව 50කට අධික වෙයි. කොවැක්ස් පහසුකම යටතේ බංග්ලාදේශයට ඔක්ස්ෆර්ඩ් එන්නත් මිලියන 10.9ක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. එම සංවිධානයේ පළමු අදියර යටතේ රටවල් 142කට එන්නත් මාත්‍රා මිලියන 237ක් ලබා දීමට නියමිතයි. පාකිස්තානයට පසු වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලැබෙන සිව්වැනි රට බංග්ලාදේශයයි.
People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. කෘෂි භෝග අපනයනය සඳහා අප රට ඈත අතීතයේ සිටම ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයේ ලෙස හැඳින්වීම ඊට කදිම නිදසුණක්. අප රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම දේ මෙරටදී නිෂ්පාදනය කිරීමටත් මෙරට වගා කළ හැකි සියලුම භෝග ආනයනය කිරීම සීමා කිරීමත් වත්මන් රජයේ අරමුණයි. කෘෂි භෝග අපනයනය මගින් ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය AP හීන්කෙන්ද මහතා ජාතික ගුවන් විදුලිය වෙත මෙලෙස අදහස් පළ කළා. 2019ට සාපේක්ෂව 2020 අපනයන කෘෂි භෝගවල අපනයනෙන් ලැබිච්ච ආදායම වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 10කින්. ඒ කියන්නේ අපි 2019 දී අපි ගම්මිරිස් කුරුඳු ඒ වගේ පුළුබඩු භෝග අපනයනය කළා ලබාගෙන තිබ්බේ රුපියල් බිලියන 63000යි. එහෙම නැත්නම් බිලියන 63යි. මේ වසරේ බිලියන 70990ක්. ඒ කියන්නේ බිලියන 73කට ආසන්න ආදායමක් ලබා ගත්තා. මේන් වැඩිම ආදායමක් අපි ලබාගෙන තියෙන්නේ කුරුඳු වලින්. කොහොමත් අපි කුරුඳු අපනයනය කරලා තියෙනවා මෙට්‍රික් ටන් 18000ක් විතර. එයින් අපි 155ක වගේ මේ මුදලින් කුරුඳු වලින් තමයි ලබාගෙන තියෙන්නේ. ඊට අමතරව අරාඹු, සාදික්කා, පුවක්, බුලත් ඒ වගේ භෝගත් අපනයන කිරීමෙන් ලබාගෙන තියෙනවා. මේදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන 2023 අපිට ඉලක්කයක් තියෙනවා රුපියල් බිලියන 100 දක්වා යන්න. මේ සඳහා නොයෙකුත් වැඩ කටයුතු මේ දවස්වල නොමිලේ පැන ලබා දීම ඒකම කියන වගාවට ඵලදායීතාවය වැඩි කිරීම, අක්කරකින් ලැබෙන අස්වැන්න වැඩි කිරීම, ඒ සඳහා වැඩපිළිවෙළ ආයෝජන ආධාර වගාකරුවන්ට ඒකම අපනයනකරුවන්ට ඔවුන්ගේ අගය එකතු කළ නිෂ්පාදන වැඩි දියුණු කරගන්න ඒ වගේ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් අපනයන කෘෂි දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරමින් යනවා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් ඉදිරි අන්තර්ජාතික ක්‍රීඩා තරඟාවල ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මල් ක්‍රීඩා සංගමය පවසයි. දැන්ටමත් 21 දෙනෙකුගෙන් සමන්විත සුපිරි සංචිතයක්ද 20 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතයක්ද නම් කර තිබේ. පුහුණුවීම මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මල් ක්‍රීඩා සංගමේ සභාපති මේ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. මෙම සංචිතවල ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවරගෙන ඇත. තෝරාගත් ඉසව් කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මීටර් 100 පිරිමි මැරතන් කාන්තා දුරපැනීම පිරිමි මීටර් 3000 බාධක දිවීම මීටර් 4400 සහාය දිවීම ඉසව් ඒ අතර වෙයි. මේ අතර පෝලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක සහාය දිවීමේ තරඟාවලියට කණ්ඩායම් දෙකක් සහභාගී කරවීමට මල්ල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කාන්තා ව්‍යවසායකින්ගේ වෙළඳපළක් හා ප්‍රදර්ශනයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වින. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා ජාතික කාන්තා කාර්යාංශයේව මේ සංවිධානය කර තිබිනි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 11ක් තුල පවතින කාන්තා බල මණ්ඩලවලට සම්බන්ධ ව්‍යවසායකින්ගේ නිෂ්පාදන මේ සඳහා ඉදිරිපත් කර තිබිනි. රටේ ආර්ථිකයට කාන්තාවන් ලබා දෙන දායකත්වයේ ඉහළ මට්ටමක පවතින බව මේ අවස්ථාවට එක් වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතුරු
LOLC real time. Double the rate of the giving wallet than LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිනුමෙන්. ඔබේ ඉතුරුමට ආකර්ෂණීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. මෑතකාලීනව ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් වෙළඳපළ තැන්පතු සහ ණය පොලි අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමගින් තනි අගයක පවතින පොලි අනුපාතික ව්‍යුහයක් ස්ථාපිත වෙමින් පවතී. බොහෝ වෙළඳපළ පොලි අනුපාතික ඉතිහාසයේ මෙතෙක් පැවති අවුම් මට්ටම් දක්වා අඩු වී ඇත. කෙසේ වෙතත් මුදල් ප්‍රතිපත්ති අපේක්ෂාවලට අනුකූල නොවන ලෙස රාජ්‍ය සුරකුම්පත් මත පළදා අනුපාතික මෑතකදී ඉහළ විචලනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. ලබන සෙනසුරාදා සිට පවතින කාලගුණික තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු වන අතර දෙවෙනි බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෙවෙනි බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. දෙවෙනි නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල හෙට සිට සිහින් වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගම් පළාත්වලත් ගාල සහ මාත්‍ර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ රාත්‍රී කාලයේ හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිනස්තල. පාස්කු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම කෙරේ. මැතිවරණ කොමිෂන් සභාවට විගණන වාර්තා ඉදිරිපත් නොකළ දේශපාලන පක්ෂ තාවකාලිකව අත්හිටවීමේ තීරණයක්. මහශිවරාත්‍රී දිනය උත්කර්ෂවත්ව සැමරීමට අගමැතිගෙන් උපදෙස්. සමෘද්ධිලාභී පවුල්වලට රාජ්‍ය වියදමින් විදුලිය. ගොවිබිමට ගොස් විමලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයක්. මද්‍රව්‍ය පනත සංශෝධනයට රාජ්‍ය අවධානය. මියන්මාරය ගැන සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය හෙට රැස් වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් යලි සවන් දිය හැකිය. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මෙන්න සමාප්තයි.